ආයුබෝවන් දරුවනේ අපි පසුගිය සති කිහිපයක සාකච්ඡා කරන්නට යෙදුණු පාඩම්වලදී මුලින්ම අපි හඳුනා ගන්නට යෙදුණා සරල සංදියක් යනු කුමක්ද අපිට එදිනදා ජීවිතයේදී සරල සංදි මුණ ගැහෙන අවස්ථා මොනවද ඒවැය සංදිවල ස්වરૂපයන් මොනවද කියලා ඊළඟට එතනින් අපි සංදියක දෘಢ සංදියක් සහ සුචල සංදියක් යනු කුමක්ද කියන එක විස්තරාත්මකව කතා කළා. ඊළඟට අපි පාඩමේ ඉදිරියට ආවා සුචල සංදියකදී නැත්නම් සුමට සංදියකදී ප්‍රතික්‍රියා බල ක්‍රියා කරන්නා වූ ආකාරයන් මොනවාද? ඒ ප්‍රතික්‍රියා බල ලකුණු කරන්නේ කොහොමද? ඒවා ගැටලුවකදී සමීකරණ යෙදීමට යොදාගන්නේ කොහොමද කියන එක. ඒ ආකාර ටික අපි පසුගිය සතියේ සාකච්ඡා කරන්නට යෙදුණා. අද අපි පාඩමේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඉන් ඉදිරියට අපි පසුගිය සතියේ කිහිපයේදී ඉගෙන ගත්තා වූ ඒ විෂය කාරණා සංදියක බල ලකුණු කිරීම ආදී කාරණා පසුගිය වසර කිහිපයේදී ඔබ විභාගයේදී මුහුණ දුන්නු. ඔබට විභාගයේදී මුහුණ දෙන්නට ලැබුණු ගැටලු වලදී ඒවා යොදාගන්නේ කොහොමද? ඒ සංකල්ප යොදා ගැනීම මගින් සමීකරණ ගොඩනැගීම ඒ සමීකරණ ගොඩනැගීම තුලින් සමීකරණ විසඳීම සහ ගැටලුවට අදාළ ගැටලුවට අසා ඇති ප්‍රශ්න වලින් පිළිතුරු වලට ළඟාවන්නේ කොහොමද කියන එක. මා අද පාඩමේදී ওই දරුවන් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ එතකොට පසුගිය විභාග කිහිපයකදී දරුවන්ට මුහුණ දෙන්නට ලැබුණු ගැටලු කිහිපයක් සම්බන්ධවමයි. අපි මුලින්ම බලමු 2019 වසරේ විභාගයේදී ලැබී තිබුණු ගැටලුව කුමක්ද කියලා. මේ ඔබට දැන් තිරේ දිස් වෙන්නේ ඒ විභාගයේදී ලැබී තිබුණු ගැටලුවයි. ඒ ගැටලුවේ තිබෙනා වූ තොරතුරු ටික මේ තියෙන්නේ ප්‍රශ්න පත්‍රයේ තිබුණු ගැටලුව. ඊළඟට ඒ තොරතුරු ටික රූපයකදී අප යොදාගෙන තිබෙනවා ගැටලුව සාකච්ඡා කිරීම සඳහා. දණ්ඩක් එක් කෙළවරක් බිත්තියකට සහ අනෙක් කෙළවර රළු පොළවට ස්පර්ශ වන ආකාරයෙන් පවත්වා ගැනීම සහ දණ්ඩේ පහළ කෙළවරට අමතර P බලයක් යෙදීම මේ සියලු කාරණා ටික ප්‍රශ්න පත්‍රයේ අපිට ලැබී තිබුණා. මින් ඉදිරියට අප කළ යුතු වන්නේ ගැටලුවේ බල ලකුණු කිරීමයි. උත්තරය ඉදිරිපත් කිරීම මා මෙතනින් ආරම්භ කරනවා. දණ්ඩේ බර ලකුණු වී තිබෙනවා, ඝර්ෂණ බලය ලකුණු වී තිබෙනවා, බාහිරව යෙදූ අමතර P බලය ලකුණු වී තිබෙනවා, පොළවෙන් එන අභිලම්බ ප්‍රතික්‍රියාව සහ බිත්තියෙන් එන අභිලම්බ ප්‍රතික්‍රියාව. මේ බල ටික නිවැරදිව ලකුණු කිරීම තමයි අපේ පළමුවෙනිම වගකීම වෙන්නේ. ඉන් අනතුරුව අපිට පුළුවනි මේ දණ්ඩේ සමතුලිතතාව සලකන්න. AB දණ්ඩේ සමතුලිතතාව සලකලා මා මේදී පළමුවෙන්ම සිරස් සමතුලිතතාව සලකලා තියෙනවා. එතකොට දණ්ඩේ සමතුලිතතාව සැලකීමේදී සිරස්ව ඉහළට ක්‍රියා කරන්නා වූ බල මොනවද? සහ දණ්ඩ මත සිරස්ව පහළට ක්‍රියා කරන්නා වූ බල මොනවද? ඒ කාරණේ අපි ඉතා හොඳින් හඳුනාගත යුතුයි. සිරස්ව පහළට ක්‍රියා කරනවා දණ්ඩේ බර ක්‍රියා කරන්නේ ගුරුත්ව කේන්ද්‍රය හරහා සිරස්ව පහළට. ඊළඟට සිරස්ව ඉහළට ක්‍රියා කරනවා පොළොවේ ලක්ෂයේදී දණ්ඩ මත ක්‍රියා කරන සිරස් අභිලම්බ ප්‍රතික්‍රියාව. එතකොට ඉහළට ක්‍රියා කරන්නා වූ R බලය සහ පහළට ක්‍රියා කරන්නා වූ W බලය පමණක් මේ සිරස් සමීකරණයට ඇතුළත් වෙනවා. R ඍණ W සමාන වෙනවා බිඳුවට. ඒ සිරස් සමතුලිතතාවය ගැනීම. ඊළඟට දණ්ඩේ තිරස් සමතුලිතතාවය මේ සමීකරණයට ලකුණු 5ක් ලැබී තිබුණා විභාගයේදී. දෙවනුව දණ්ඩේ තිරස් සමතුලිතතාවය සලකන්න පුළුවන්. දණ්ඩේ තිරස් සමතුලිතතාවය සැලකීමේදී තිරස්ව වම් දිශාවට ක්‍රියා කරන්නා වූ බල මොනවද? තිරස්ව දකුණු දිශාවට ක්‍රියා කරන්නා වූ බල මොනවද? ඔබ ඒක ඉතා නිවැරදිව හඳුනාගත යුතුයි දෙවන කාරණය. දකුණු දිශාවට වම් දිශාවට ක්‍රියා කරන රූපයේ P බලය, ඝර්ෂණ බලය එකම ලක්ෂයෙන් ක්‍රියා කරන්නා වූ තිරස් බල දෙකක්. ඊළඟට බිත්තියේ ස්පර්ශ ලක්ෂයේදී බිත්තියෙන් එන්නා වූ අභිලම්බ ප්‍රතික්‍රියාව තිරස්ව අනෙක් අතට ක්‍රියා කරනවා. එහෙමනම් දරුවනි තිරස් සමතුලිතතාව සැලකීමේ සමීකරණයට අඩංගු වන්නේ එම බල තුනයි. එක් දිශාවකට තියෙනවා P සහ F බල දෙක. ඊට ප්‍රතිවිරුද්ධ දිශාවකට තියෙනවා බිත්තියේ අභිලම්බ ප්‍රතික්‍රියාව. එම බල තුන ඇතුළත් වීමෙන්
තිරස් සමතුලිතතා සමීකරණය අපිට ලැබෙනවා p ධන f ඍණ w බෙදීම 2 සමානයි 0යි කියලා. දැන් අපි මේ දණ්ඩේ තිරස් සමතුලිතතාවයේ සිරස් සමතුලිතතාවයේ කියන කාරණා දෙකම සැලකීමෙන් උපයාගෙන තියෙනවා ලකුණු 5 5 බැගින් ලකුණු 10ක්. ඊළඟට මේ පිළිතුර ලබා ගන්න පුළුවන් අපිට f සමානයි w බෙදීම 2 ඍණ p කියන අගය මේ සමීකරණයෙන්. ඒ f ලබා ගැනීමට නැවතත් ලකුණු 5ක් හිමි වී තිබෙනවා. දැන් ওই දරුවන්ට පැහැදිලිව පේනවා මේ ඊටා කුඩා කාරණා මගින් අපිට පහසුවෙන් ලකුණු උපයා ගන්න පුළුවන්. නමුත් ඒවා අපි නිවැරදිව හඳුනාගත යුතුයි සහ නිවැරදිව යෙදිය යුතුයි. ඊළඟට ඝර්ෂණයක් ක්‍රියා කරන්නා වූ ස්ථානයක සමතුලිතතාවය රැකෙන්න නම් අපි දන්නවා මූලික කාරණයක් තියෙනවා f අඩුයි හෝ සමානයි mu r කියන සංකල්පය. මේදී f කියන්නේ ස්පර්ශ ලක්ෂයේ ක්‍රියා කරන්නා වූ ඝර්ෂණ බලය, mu පෘෂ්ඨයේ ඝර්ෂණ සංගුණකය සහ r අභිලම්බ ප්‍රතික්‍රියාව. දැන් ওই දරුවන්ට පේනවා මෙතනදී මේ අසමීකරණයට මාපාංක ලකුණක් ඇතුළත් කරලා තියෙනවා. ඒක ඉතා නිවැරදිව තේරුම් ගන්න ඕනේ. මොකද සෑම විටම f කියන ඝර්ෂණ බලය සහ r කියන අභිලම්බ ප්‍රතික්‍රියාව යම් ලක්ෂයකදී ක්‍රියා කරන්නේ එකිනෙකට ලම්බකව. ස්පර්ශ පෘෂ්ඨය ඔස්සේ ඝර්ෂණ බලය, ස්පර්ශ පෘෂ්ඨයට අභිලම්බ ප්‍රතික්‍රියාව. එබැවින් මේ දෛශික වශයෙන් සැලකීමේදී මේ බල දෙක ක්‍රියා කරන්නේ එකිනෙකට ලම්බ වූ දිශා දෙකකට. එතකොට මෙතනදී අපි මාපාංකය යෙදීමෙන් තොරව මේ අසමීකරණය ලිව්වොත් අසමීකරණයේ දෙපැත්තේ එකිනෙකට වෙනස් දිශා දෙකක් ඔස්සේ ක්‍රියා කරන්නා වූ බල කියන්නේ දෛශික දෙකක්, දෛශික රාශීන් දෙකක් පවතිනවා. ඒ නිසා සමීකරණයේ ගණිතමය වශයෙන් අසමීකරණයේ දුර්වලතාවයක් තියෙනවා. එම දුර්වලතාවයේ වැළැක්වීමටයි මෙහිදී මාපාංක ලකුණ යොදා තිබෙන්නේ. එතකොට අපි මෙහිදී සලකන්නේ f සහ r හි දිශාවෙන් තොරව ඒ බලයන්ගේ විශාලත්වය පමණයි. හරි, දැන් අපි මේ අසමීකරණයට ලබාගත් ආ තොරතුරු ආදේශ කළ විට f සඳහා w බෙදීම 2 ඍණ p ආදේශ කරන්න පුළුවන් අඩුයි හෝ සමානයි mu r. r ගේ අගය ලැබෙනවා මේ සමීකරණයෙන් w කියලා. mu අගය 4න් එකක් වශයෙන් තියෙනවා. එතකොට මෙතන මාපාංකය ඉවත් කිරීමේදී අපිට ධන ඍණ වෙනම සැලකීමක් කරන්න පුළුවන්. ඒ ධන ඍණ සැලකීමට පෙර අපිට ලකුණු 5ක් හිමි වෙනවා මේ කොටසට. එතනින් මාපාංකයේ ඉවත් කර සැලකීම සඳහා වෙන වෙනම ධන හා ඍණ අගයන් සැලකීමේදී අපිට පුළුවන් ගැටලුවේ අසා ඇති මේ පිළිතුරට ළඟා වෙන්න. අන්න මේ කොටස. එතකොට මේ ගැටලුවේ ලකුණු 25 මේක පළවෙනි A කොටසේ ප්‍රශ්න යටතේ ලැබෙන ගැටලුවක්. ඒ නිසා හිමිවන්නේ ලකුණු 25යි. දැන් ඔබට පැහැදිලි ලකුණු 25 ලැබී ඇති ආකාරය. තිරස් සමතුලිතතා සමීකරණය, සිරස් සමතුලිතතා සමීකරණය. එකෙන් f වගේ ලබා ගැනීම විශේෂ වැදගත් කාරණයක්. ස්පර්ශ ලක්ෂයකදී සමතුලිතතාව රැක ගැනීමේ f අඩුයි හෝ සමාන mu r අසමීකරණය. ඊළඟට එතලින් පිළිතුරට ළඟා වීම. මේ තියෙන්නේ එතකොට එම අවුරුද්දේ විභාගයට ලැබුණු එම ගැටලුව සඳහා පිළිතුරු සැපිය යුතු ආකාරයයි. හොඳයි දරුවනේ, අපි ඊළඟට බලමු 2019 වසරේ මේ ලැබී තිබෙනවා ලකුණු 60ක. කියන්නේ B කොටසට ලැබෙන ලොකු ගැටලුවක් ලකුණු 60ක කොටසක්. මේ ගැටලුවේ ප්‍රශ්න පත්‍රයේ ලැබී තිබිච්ච තොරතුරු ටික මේ තියෙන්නේ. අපි ඒකෙන් රූපයකට යන ආකාරය බලමු ඊළඟට. මේ තියෙන්නේ ගැටලුවේ වැදගත් කාරණා ටික දිග 2යි A, AB දණ්ඩ, BC දණ්ඩ. ඒ දණ්ඩු දෙක ඒකාකාරයි. ඒකාකාරයි කියන වචනේ අපිට ඉතා වැදගත් වෙනවා. මොකද ඒකාකාර දණ්ඩක පමණයි ගුරුත්ව කේන්ද්‍රය හරහා හරි මැද්දෙන් බර ක්‍රියා කරන්නේ. ඒකාකාර නොවූ දණ්ඩක් නම් ගුරුත්ව කේන්ද්‍රය පවතින්නේ හරි මැද්දේ නෙමෙයි වෙනත් යම්කිසි ලක්ෂයක. එහෙනම් මේ දණ්ඩු දෙකම ඒකාකාරයි කියන්නේ දණ්ඩු දෙකේම බර ක්‍රියා කරන්නේ ගුරුත්ව කේන්ද්‍රය හරහා කියන්නේ හරි මැදින් සිරස්ව පහළට. ඊළඟට ඒවායේ භාරයන් දීලා තියෙනවා W සහ 2W කියලා. AB හා BC දණ්ඩු දෙක පිළිවෙලින් යටියත් සිරස සමග සාධන කෝණයන් ගැටලුවේ අපිට සපයා තිබෙනවා ඇල්ෆා සහ බීටා ආකාරයෙන්. ඊළඟට C හිදී ඒ කියන්නේ මෙන්න මේ කෙළවරේදී දෙවන දණ්ඩ BC දණ්ඩට ලම්බක වූ
දිශාවක් ඔස්සේ යෙදූ W බෙදීම 2 කියන බලයක් ගැටලුවේ දී තිබෙනවා. අපිට පෙන්වන්න කියනවා බීටා කෝණයේ ෆයි බෙදීම 6ක් බව. බීටා මෙතන ලකුණු වෙලා තියෙනවා ඔබට පේනවා. මේ කෝණයේ ෆයි බෙදීම 6ක් බව පෙන්වන්න කියලා තියෙනවා. ඊළඟට B සංදියේදී AB දණ්ඩ මගින් BC දණ්ඩ මත යෙදෙන ප්‍රතික්‍රියාවේ තිරස් හා සිරස් සංරචක හොයන්න කියලා තියෙනවා. කොතනදීද? B සංදිය. මෙන්න මේ සංදියේදී AB දණ්ඩ කියන්නේ ඉහළ දණ්ඩ මගින් BC දණ්ඩ මත කියන්නේ පහළ දණ්ඩ මත. ඉහළ දණ්ඩ මගින් පහළ දණ්ඩ මත B සංදියේදී ක්‍රියා කරන්නා වූ තිරස් හා සිරස් බල සංරචක හොයන්න කියලා අපිට ප්‍රශ්නය කියලා තියෙනවා. ඊළඟට tan alpha අගය දීලා තියෙනවා මූල තුන බෙදීම 9ක් බව පෙන්විය යුතුයි. බව පෙන්වන්න. දැන් අපි බලමු මේ ගැටලුවට අපි මුහුණ දෙන ආකාරය එමත් නැත්නම් මේ ගැටලුවේ විසඳුම කරා අපි ළඟාවන්නේ පියවරෙන් පියවර ළඟාවන්නේ කොහොමද කියන එක. මේ තියෙන්නේ විභාග ප්‍රශ්න පත්‍රයේ ඔබට පේන විදිහට විභාග ප්‍රශ්න පත්‍රයේ සපයා තිබූ රූපයම වගේ. නමුත් මා මෙහිදී ඔබට සපයලා තියෙන්නේ ප්‍රශ්න පත්‍රයේ සපයා තිබූ රූපය නෙමෙයි ඊට වඩා මදක් වෙනස් නැත්නම් වෙනත් වචනකින් කියනවා නම් ගණිතමය වශයෙන් වැදගත් රූපයක්. ඒ මොකක්ද? මේ රූපයේ B සංදියේදී දඬු දෙක විසන්ධි කර දක්වා තිබෙනවා. එතකොට යම්කිසි සංදියක අපිට බල හොයන්න කිව්වොත් යම්කිසි සංදියක බල නිර්ණය කිරීමක් අපිට තියෙනවා නම් ඒ සංදිය එකිනෙකට සම්බන්ධ වී පවතිද්දී අපිට බල නිර්ණය කරගන්න බැරි වෙනවා. මොකද සංදියක සමතුලිතතාව සඳහා අන්‍යෝන්‍ය වශයෙන් සමාන ප්‍රතිවිරුද්ධ ලම්බක බල යුගලයක් ලකුණු වුනහම ඒ බල එකිනෙකට කැපිලා යනවා. පද්ධතියම සැලකීමේදී. එහෙමනම් අනිවාර්යයෙන්ම දරුවනි හොඳින් පැහැදිලිව තේරුම් ගන්න යම්කිසි සංදියක ක්‍රියා කරන්නා වූ බල සංරචක අපිට නිර්ණය කරන්න තියෙනවා නම් මා එක නැවතත් කියන්නම් යම්කිසි සංදියකදී ක්‍රියා කරන්නා වූ බල සංරචක අපිට නිර්ණය කරන්න අවශ්‍ය නම් ඒ සංදිය අනිවාර්යයෙන්ම විසන්ධි කර සැලකිය යුතුයි. එකිනෙකට ජොයින්ට් වෙලා තියෙද්දි බල නිර්ණය කරන්න බෑ. ඒ නිසා මා මෙහිදී දඬු දෙක එකිනෙකට විසන්ධි කර රූපය සපයලා තියෙනවා. මේ රූපයේ දැනට ගැටලුවේ සපයා තිබුණු දත්ත වශයෙන් තිබුණු බල පමණයි ලකුණු වෙලා තියෙන්නේ. එක් එක් දණ්ඩේ බර ඒකාකාර බැවින් මධ්‍ය ලක්ෂයෙන් නැත්නම් ගුරුත්ව කේන්ද්‍රය හරහා සිරස්ව පහළට තියෙනවා. ඊළඟට C කෙළවරේදී BC දණ්ඩට ලම්බකව යොදා ඇති W බෙදීම 2 බලය ලකුණු වෙලා තියෙනවා. මේ තියෙන දත්ත වශයෙන් තියෙන බල අපි ඊළඟට බලමු අපි ලකුණු කළ යුතු බල මොනවාද කියලා. අපි විසන්ධි කළ සංදියේ තිරස් ප්‍රතික්‍රියා සංරචක යුගලය එකිනෙකට සමානව හා ප්‍රතිවිරුද්ධව x වශයෙන් මෙහිදී ඔබට පේන්න තියෙනවා. ඊළඟට එම සංදියේ සිරස් සංරචක යුගලය y වශයෙන් සමාන හා ප්‍රතිවිරුද්ධව දැන් ඔබට ඉතා පැහැදිලිව දඬු දෙක මත ක්‍රියා කරන ආකාරය පේනවා. AB දණ්ඩ මගින් BC මත ඇතිවන තිරස් සංරචකය සමාන හා ප්‍රතිවිරුද්ධව BC දණ්ඩ මගින් AB දණ්ඩ මත ඇතිවන්නා වූ තිරස් සංරචකය. ඊළඟට AB මගින් BC මත සංදියේදී ඇතිවන්නා වූ සිරස් සංරචකය සමාන හා ප්‍රතිවිරුද්ධව BC මගින් AB මත සංදියේදී ඇතිවන්නා වූ සිරස් ප්‍රතික්‍රියා සංරචකය. මේ බල හතර නිවැරදිව ලකුණු කිරීමට ඔබට මුලින්ම ලකුණු 5ක් ලැබිලා තියෙනවා. ඉතින් බලන්න මේ බල ලකුණු කිරීම පමණයි එතන ලකුණු 5 උපයා ගැනීමට කළ යුතු වන්නේ. ඊළඟට BC දණ්ඩ පමණක් සැලකුවොත් අපි පද්ධතිය විසන්ධි කරලා තියෙන නිසා අපිට දැන් පුළුවනි පද්ධතියේ දඬු වෙන වෙනම සලකන්න. එහෙමනම් අපි සලකනවා BC දණ්ඩ පමණක් සලකලා එම දණ්ඩයේ සමතුලිතතාවය සඳහා B වටා ගූර්ණ ගන්නවා. දැන් BC පමණක් සලකලා B වටා ගූර්ණ ගැනීමේදී ඔය දරුවන්ට පැහැදිලිව පේනවා පැහැදිලිව තේරුම් ගන්න ඕනේ මේ x හා y සංරචක දෙක B ලක්ෂය හරහා ගමන් කරන බැවින් ගූර්ණ ගැනීමේදී ලම්බ දුර බිඳුවක් වෙනවා මේ x සහ y සඳහා. එතකොට ගූර්ණ සමීකරණයට මේ දෙක ඇතුළත් වෙන්නේ නැහැ. x සහ y BC සඳහා B වටා ගූර්ණ ගැනීමේදී. එහෙමනම් ඇතුළත් වෙන්නේ කෙළවරේදී ක්‍රියා කරන්නා වූ W බෙදීම 2 දණ්ඩට ලම්බක බලය සහ ගුරුත්ව කේන්ද්‍රය හරහා පහළට ක්‍රියා කරන්නා වූ දණ්ඩේ භාරය W.
අපි බලමු ගූර්ණ සමීකරණය ලැබෙන්නේ කොහොමද කියලා. b වටා ගූර්ණ ගැනීම සමීකරණය ලැබෙනවා w බෙදීම 2 කෙලවරේ ලම්බකෝ ක්‍රියා කරන්නා වූ බලය. ඒ නිසා ඒකට තියෙන ලම්බ දුර වන්නේ දණ්ඩේ දිග. මොකද බලය ක්‍රියා කරන්නේ දණ්ඩට ලම්බකෝ කියලා ගැටලුවේ සපයලා තියෙනවා. එහෙමනම් බලයට b ලක්ෂයේ සිට අප ගූර්ණ ගන්නා ලක්ෂයේ සිට ලම්බ දුර දණ්ඩේ දිග 2 වෙනවා. අනෙක් දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරන්නා වූ ගූර්ණය වෙන්නේ දණ්ඩේ බර 2w මගින් ක්‍රියා කරන්නා වූ ගූර්ණය 2w ගේ ක්‍රියා රේඛාවට ගූර්ණ ගන්නා ලක්ෂය වන b සිට ලම්බ දුර ඔබට අවශ්‍ය නම් මෙතනින් සිරස්ව පහළට තිත් රේඛාවක් ලකුණු කිරීමෙන් b ලක්ෂයේ සිට මේ ක්‍රියා රේඛාවට ලම්බ දුර ලකුණු කරන්න පුළුවන් a sin බීටා. එකපාරට පැහැදිලිව පේන්නේ නැත්නම් 2w ගේ ක්‍රියා රේඛාව හරහා සිරස්ව සරල රේඛාවක් තිත් රේඛාවක් ලකුණු කිරීමෙන් ලම්බ දුර ලකුණු කර ගන්න පුළුවන්. මේ තියෙන්නේ ගූර්ණ සමීකරණය. එතකොට ඒ ගූර්ණ සමීකරණයට ලකුණු 10ක් ලැබිලා තියෙනවා. නමුත් ඉතින් මේ සමීකරණයක් ලියද්දී එක අකුරක හෝ වැරද්දක් වුණොත් ඔබට මේ ලකුණු ටික හිමිවන්නේ නැහැ. ඊළඟට ඒ සමීකරණයෙන් සුළු වීමේදී sin බීට ලැබෙනවා භාගයක් කියලා. එතකොට ওই දරුවෝ ත්‍රිකෝණමිතියේ මූලිකවම දන්නවා sin බීටා භාගයක් වුණොත් බීට සඳහා phi බෙදීම 6ක් ලැබෙනවා. හැබැයි මෙතනදී පටලවා ගන්න එපා. sin බීටා භාගය නම් අපි සුද්ධ ගණිතයේදී මේ භාගය වෙනුවට sin phi බෙදීම 6 ලියලා පොදු විසඳුම් ගැනීමක් කියලා කරනවා. මෙතනදී පොදු විසඳුම් ගැනීමක් අවශ්‍ය වන්නේ නැහැ. මොකද මේක භෞතික අවස්ථාවක්. භෞතික අවස්ථාවකදී අපිට විසඳාගත යුතු වන්නේ මේ පද්ධතියේ සුළු කෝණය පමණයි. වෙනත් කෝණ අපිට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා සාධාරණ විසඳුම් ගැනීමක් කොහෙත්ම අවශ්‍ය වන්නේ නැහැ. මේකේ පළමු වෘත්තපාදයේ තියෙන සරලතම විසඳුම ලබා ගැනීම ප්‍රමාණවත්. ඒකට ලකුණු 5 2ක් හිමි වී තිබෙනවා. ඒ කොහොමද හිමි වී තිබෙන්නේ? sin බීටාගේ ලබා ගැනීමට 5ක් සහ බීටාගේ අගය නිවැරදිව ප්‍රකාශ කිරීමට ලකුණු 5ක් වශයෙන් 5 2ක් ලැබිලා තියෙනවා. ඊළඟට BC දණ්ඩ සලකලා යලිත් අපිට පුළුවන් තිරස් සමතුලිතතාව ගන්න. එතකොට ඇයි එහෙම කරන්න කියලා මම පැහැදිලි කළොත් දැන් මේ දණ්ඩේ W බෙදීම 2 සහ W දත්ත දෙකට අමතරව අඥාත බල දෙකයි තියෙන x සහ y. එතකොට y සිරස් බැවින් y මග හරින්න පුළුවන් තිරස් සමතුලිතතාව සැලකීමෙන්. එතකොට ලැබෙන්නේ x පමණයි. x තිරස් බැවින් y සිරස් සමතුලිතතාව සැලකුවොත් x මග හරින්න පුළුවන්. එහෙනම් මෙතනදී අපි සලකලා තියෙනවා තිරස් සමතුලිතතාවය. එතකොට සිරස් බලය ওই සමීකරණයට ඇතුළත් වන්නේ නැහැ. එතකොට අපිට ලැබෙනවා x වල අගය. මොකද මේ දෙක දත්ත නිසා x වල අගය ලැබෙනවා තිරස්ව ක්‍රියා කරන්නා වූ x බලය සහ w බෙදීම දෙකේ විභේදන කොටස පමණයි. තිරස් සමතුලිතතා සමීකරණය. ඒ සමීකරණයටත් යලිත් ලකුණු 5ක් හිමි වී තිබෙනවා. ඊළඟට BC සඳහා සිරස් සමතුලිතතාව සැලකුවොත් මා අර පෙර ප්‍රකාශ කළ පරිදි සිරස් සමතුලිතතාව සැලකීමේදී මේ තිරස් බලය ඇතුළත් වෙන්නේ නැහැ. එතකොට අපිට y අඥාතයේ අගය නිර්ණය කරගන්න පුළුවන් වෙනවා. ඔය තියෙන්නේ සිරස් සමීකරණය. ඉහළට ක්‍රියා කරන්නා වූ බලය y සහ මේ කෙලවරෙන් w බෙදීම දෙකේ විභේදනයක් එනවා. 2w පහළට ක්‍රියාත්මක වෙනවා. එතකොට සිරස් සමීකරණයේ සමතුලිතතාව සැලකීමෙන් y ගේ අගය ලැබෙනවා අපිට 7w බෙදීම දෙකක් කියලා ඉතා කුඩා සමීකරණ දෙකක්. ඒ සමීකරණයටත් යලිත් පෙර පරිදිම ලකුණු 5 බැගින් 2ක් හිමි වී තිබෙනවා සමීකරණය ලිවීමට සහ අගය ලබා ගැනීමට ආදි වශයෙන්. දැන් අපිට පුළුවන් AB දණ්ඩේ සමතුලිතතාව සලකන්න යලිත්. මොකද අපෙන් ප්‍රශ්න කීපයක් අහලා තිබුණා බීටාගේ අගය x y සහ තවත් ප්‍රකාශනයක් tan alpha ගෙන් අහලා තිබුණා. දැන් එතකොට AB දණ්ඩ පමණක් සැලකීමේදී අපි xy දෙක නිර්ණය කරගෙන ඉවරයි දැන්. එහෙමනම් අපිට xy දෙක දත්ත නිසා ඇල්ෆා කෝණයේ අගය සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන් මෙතන AB දණ්ඩයේ සමතුලිතතාව සැලකීමෙන්. ඒ වටා ගූර්ණ ගන්නවා. ඒ ලක්ෂ්‍ය වටා ගූර්ණ ගැනීමේදී ඒ ලක්ෂයෙන් ක්‍රියා කරන්නා වූ ප්‍රතික්‍රියා සංරචක අපිට අවශ්‍ය වන්නේ නැහැ. මොකද අපි ඒ ලක්ෂ්‍ය වටා ගූර්ණ ගන්නා නිසා ඒ ලක්ෂයේදී ක්‍රියා කරන්නා වූ ප්‍රතික්‍රියා සංරචක ඒ ලක්ෂ්‍ය හරහා ගමන් කරනවා. එතකොට ලම්බ දුර බිඳුව වීමෙන් ගූර්ණ සමීකරණයට එකී බල ඇතුළත් වන්නේ නැහැ. ඒ නිසා ඒ ලක්ෂ්‍ය වටා ගූර්ණ ගැනීමේදී සමීකරණයට ඇතුළත් වෙන බල මුළුමනින්ම දැන් දත්ත වශයෙන් පවතින්නේ.
මොකද අපි xy හොයලා ඉවරයි. එහෙමනම් එතකොට ඒ වටා ගූර්ණ ගැනීමේ සමීකරණය එනවා x බලයට a ලක්ෂයේ සිට ලම්බ දුර මා ඔබට අර පෙර කීවාක් වගේ මෙතන x හරහා තිරස් තිත් රේඛාවක් ලකුණු කරගන්න පුළුවන් අවශ්‍ය නම් එතකොට x බලයට තියෙන ලම්බ දුර මෙතනින් අපිට ලැබෙනවා 2a cos alpha වශයෙන්. එහෙමනම් x බලයට තියෙන ලම්බ දුර 2a cos alpha x බලය a ලක්ෂය වටා වාමාවර්ත ගූර්ණයක් ලබා දෙනවා. ඊළඟට y බලය ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට එනම් දක්ෂිණාවර්ත ගූර්ණයක් ලබා දෙනවා. එතකොට x බලයට තියෙන ලම්බ දුර මේ රූපයෙන් බලන්න y ගේ ක්‍රියා රේඛාවට a ලක්ෂයේ සිට තියෙන ලම්බ දුර මෙන්න මේ කොටස වෙනවා 2a sin alpha. ඊළඟට w ගේ ක්‍රියා රේඛාවට a ලක්ෂයේ සිට තියෙන ලම්බ දුර a sin alpha වෙනවා. එහෙමනම් y බලය දක්ෂිණාවර්ත ගූර්ණයක් හදනවා. W බලයේ දක්ෂිණාවර්ත ගූර්ණයක් හදනවා. එබැවින් මේ බල දෙක ගූර්ණ සමීකරණයේ ඍණ වශයෙන් ඇතුළත් වෙලා තියෙනවා. x බලය වාමාවර්ත ගූර්ණයක් හදනවා. එබැවින් x බලය ධන වශයෙන් ලකුණු වී තිබෙනවා. මේ සමීකරණයෙන් ලකුණු 10ක් උපයා ගන්න අපිට අවස්ථාව තියෙනවා ගූර්ණ සමීකරණයෙන්. ඊළඟට මේ ගූර්ණ සමීකරණයේ x සඳහා අපි පෙර ලබා ගත්තා වූ අගය මූල 3යි w බෙදීම 4යි. x වල අගය අපි පෙර කොටසේ ලබා ගත්තා. සහ y ගේ අගය අපි ලබා ගත්තා 7යි w යට 4යි. එතකොට එම x බලය සහ y බලයේ අගයන් ගූර්ණ සමීකරණයට ආදේශ කිරීමෙන් අපිට පුළුවනි ඊළඟ ඇල්ෆා සඳහා ප්‍රකාශනයට ළඟා වෙන්න. මේ සමීකරණය සුළු වෙනවා මූල 3යි cos alpha සමානයි 9යි sin alpha වශයෙන්. ඒ සුළු කිරීමට ලකුණු 5ක් හිමි වී තිබෙනවා. ඊළඟට මෙතනින් tan alpha ප්‍රකාශනය බොහොම සරලයි. tan alpha ගන්න පුළුවන් cos alpha මගින් දකුණු පැත්ත බෙදීමෙන්. එතකොට ලැබෙනවා tan alpha සමානයි මූල 3 බෙදීම 9ක් වශයෙන්. එම කොටසට ලකුණු 5ක් හිමි වී තිබෙනවා. එතකොට මේ ගැටලුවේ අපිට මතකයි මුලින්ම බීටාගේ අගය ඇහුවා. ඊළඟට AB දණ්ඩ මගින් B සංදියේදී ක්‍රියා කරන්නා වූ ප්‍රතික්‍රියා සංරචක හොයන්න කිව්වා x සහ y. ඊළඟට ඇල්ෆා අඩංගු tan ඇල්ෆා ප්‍රකාශනයක් ලබා ගන්න කිව්වා. හැබැයි දරුවනි මෙතනදී පැහැදිලිව හඳුනා ගන්න පැහැදිලිව වටහා ගන්න මොකද්ද අපිට ගැටලුවේ කියලා තිබුණේ AB දණ්ඩ මගින් BC දණ්ඩ මත B ලක්ෂයේදී ක්‍රියා කරන්නා වූ ප්‍රතික්‍රියා සංරචක හොයන්න කියලා. ප්‍රතික්‍රියා සංරචක කිව්වහම තිරස් සංරචකය සහ සිරස් සංරචකය වෙන වෙනම සොයා දීම ප්‍රමාණවත් වෙනවා. මොකද අපෙන් අහන්නේ ප්‍රතික්‍රියා සංරචක හොයන්න කියලා. නමුත් බැරි වෙලාවත් ගැටලුවේ ඇහුවනම් ප්‍රතික්‍රියාව සොයන්න කියලා. මම ඒක නැවතත් පැහැදිලිව කියන්නම් ප්‍රතික්‍රියා සංරචක හොයන්නද ප්‍රතික්‍රියාව හොයන්නද ගැටලුවේ කියලා තියෙන කියලා අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. ප්‍රතික්‍රියා සංරචක හොයන්න කිව්වොත් x සංරචකය සහ y සංරචකය නැත්නම් තිරස් සංරචකය සහ සිරස් සංරචකය වෙන වෙනම ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වෙනවා. නමුත් ප්‍රතික්‍රියාව හොයන්න කිව්වොත් ප්‍රතික්‍රියාව කිව්වහම ඒක වචනෙන් කියවෙන්නේ ඒ කියන්නේ තනි බලයයි හොයන්න ඕනේ. එතකොට මොකද්ද මේ ප්‍රතික්‍රියාව කියන්නේ? මෙතනදී ප්‍රතික්‍රියාව කිව්වොත් ওই දරුවෝ දන්නවා එකිනෙකට ලම්බක බල සංරචක දෙකක් තියෙනවා නම් මේවාට අපි කියනවා සංරචක කියලා. එතකොට ප්‍රතික්‍රියාව කිව්වොත් මේ x තිරස් සංරචකයේ සහ y සිරස් සංරචකයේ සම්ප්‍රයුක්තය ලබා ගත යුතුයි. එතකොට ගොඩාක් වෙලාවට දරුවෝ කරන තවත් අඩුපාඩුවක් තමයි එතන ප්‍රතික්‍රියාව හොයන්න කිව්වොත් x වර්ග ධන y වර්ගයේ වර්ගමූලය කියලා ප්‍රතික්‍රියාව r වශයෙන් හඳුන්වලා ලියනවා. r සමාන x වර්ග ධන y වර්ගයේ වර්ගමූලය. ඒක හරි. නමුත් ප්‍රතික්‍රියාව කියන්නේ බලයක්. බලයක් වුණොත් ඒකට විශාලත්වයක් සහ දිශාවක් කියන කාරණා දෙකම අඩංගු වෙනවා. එතකොට අපි කලබලයට r සමාන x වර්ග ධන y වර්ගයේ වර්ගමූලය කියලා ලියලා සුළු කළොත් අපි ඒ හොයන්නේ ප්‍රතික්‍රියාවේ මොකද්ද? අපි හොයන්නේ ප්‍රතික්‍රියාවේ විශාලත්වය පමණයි. නමුත් දෛශික ස්වරූපයෙන් හිතනකොට මේක ප්‍රතික්‍රියාව කියන්නේ දෛශික රාශියක්. එhmenan අපි විශාලත්වය සහ දිශාවත් හොයන්න ඕනේ. ඊළඟට අපි හොයන්න ඕනේ ගැටලුවේ නැති යම්කිසි කෝණයක් ලකුණු කළා. මේ ගැටලුවේ නම් ඇල්ෆා බීටා තියෙන නිසා මා තීටා කියන්නම්. එහෙනම් තිරස සමග තීටා ලකුණු කළොත් tan තීටා සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය tan තීටා සමානයි y බෙදීම x කියලා ලියලා සුළු කළ යුතුයි. එහෙම කරන්න වෙන්නේ කොහොම ඇහුවොත්ද ගැටලුව ප්‍රතික්‍රියාව හොයන්න කිව්වොත්.
මේ ගැටලුවේ අහලා තියෙන ප්‍රතික්‍රියා සංරචක නිසා වෙන වෙනම x සහ y ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වෙනවා. ඒ ගැටලුව එතනින් හමාර වෙනවා. අපි ඊළඟට බලමු 2018 වසරේ ලැබී තිබුණු තවත් ගැටලුවක්. මේකත් ඔබ දන්නවා ඒ කොටසේ සංයුක්ත ගණිතයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ ලැබී තිබෙන ගැටලුවක්. ඒ නිසා ලකුණු 25යි හිමිවන්නේ. එතකොට මේ ලකුණු 25 ඉතා කුඩා කාලයකින් අපි උපයාගත යුතු වෙනවා. බලමු අපි මේ ගැටලුවට පිවිසෙන්නේ කොහොමද කියලා. දිග 2a වූ බර w වූ ඒකාකාර දණ්ඩක්. ගැටලුව කියවද්දී වැදගත් තැන් පැහැදිලිව මනසට ගත යුතුයි. දිග 2a බර w ඒකාකාර දණ්ඩක්. ඒ දණ්ඩේ නම AB ඊළඟට සඳහන් වෙනවා BC සැහැල්ලු අවිතන්නේ තන්තුවක් කියලා. ඒතකොට දණ්ඩේ නම AB කියලා තන්තුවක් BC කියපු ගමන්ම ඔය දරුවන්ට මතක් වෙන්න ඕනේ AB දණ්ඩේ කෙලවරක් B වෙනවා, තන්තුවේ කෙලවරක් B වෙනවා. එහෙමනම් ගැටලුවේ විශේෂයෙන් සඳහන් නොකලත් AB දණ්ඩ සහ BC තන්තුව කියූ පමණින්ම අපිට හිතා ගන්න පුළුවනි B ලක්ෂයේදී දණ්ඩ සහ තන්තුව සම්බන්ධ කරලා තියෙන බව. එhmenan AB දණ්ඩ BC තන්තුව මගින් A කෙලවරදී යොදන ලද P බලයක් තියෙනවා. රූපයේ දැක්වෙන පරිදි කියලා ගැටලුවේ කියලා තියෙනවා. එතකොට රූපය ප්‍රශ්න පත්‍රයේ ඔබට සපයා තිබෙනවා. හැබැයි රූපය සපයා තිබෙන්නේ සියලු බල සමග නෙමෙයි. අපිට කියනවා BC තන්තුව තිරස් සමග සාධන කෝණය tan θ විට tan θ දෙක මගින් θ ලැබෙන බව පෙන්වන්න කියලා. මෙම පිහිටීමේදී තන්තුවේ ආතතිය W ඇසුරෙන් හොයන්නත් අපිට තියෙනවා. බලමු අපි මේකේ රූපය. මේ තියෙන්නේ ප්‍රශ්න පත්‍රයේ අපිට සපයා තිබුණු රූපය. මේ රූපයේ දත්ත වශයෙන් තියෙනවා W සහ P බලය. ඒතර AB දණ්ඩ BC තන්තුව. ලකුණු වෙලා තියෙනවා තන්තුවේ ආතතිය. තන්තුවේ ආතතිය දෙකලවරේදී පැහැදිලිව ලකුණු කළ යුතුයි ඇතුල් දිශාවට. ඒකාකාර දණ්ඩක් බැවින් මධ්‍ය ලක්ෂ්‍ය හරහා සිරස්ව පහළට W ක්‍රියා කරනවා. ඒ ලක්ෂයේදී යෙදූ P තිරස් බලයේ ගැටලුවේ සඳහන් වෙනවා. ඊළඟට මා මේකේ ගණිතමය විශ්ලේෂණාත්මක සටහනක් සපයා තිබෙනවා ඔබට මෙතනදී. මේ තියෙන තන්තුවේ ආතතිය ගුරුත්ව කේන්ද්‍රය හරහා සිරස්ව පහළට W ඒ කෙළවරේදී ක්‍රියාත්මක වන්නා වූ තිරස් බලය P. එතකොට දරුවනේ මේ ගැටලුවේ අපිට අලුත් පැහැදිලි දෙයක් කලින් ගැටලුවේ නොතිබිච්ච දෙයක් මුණ ගැහෙනවා. මොකද්ද? අසමාන්තර බල තුනක ක්‍රියාකාරීත්වය යටතේ වස්තුවක් සමතුලිතව පැවතීම. අසමාන්තර බල තුනක ක්‍රියාකාරීත්වය යටතේ වස්තුවක් සමතුලිතතාවයේ පැවතීම. මොකක්ද වස්තුව? AB දණ්ඩ. මොනවද අසමාන්තර බල තුන? B කෙළවරේදී ක්‍රියා කරන්නා වූ තන්තුවේ ආතතිය, ගුරුත්ව කේන්ද්‍රය හරහා පහළට ක්‍රියා කරන්නා වූ දණ්ඩේ බර සහ A කෙළවරේදී අමතරව යොදා ඇති P තිරස් බලය. P තිරස් බලය, බර සහ තන්තුවේ ආතතිය. මේ බල තුන අසමාන්තරයි. ඔබට ඉතා පැහැදිලිව රූපයේ පේනවා. අසමාන්තර බල තුනක ක්‍රියාකාරීත්වය යටතේ දණ්ඩ සමතුලිතතාවයේ තිබෙනවා. එහෙමනම් මේවායේ මූලික භෞතික ගුණාංගයක්, භෞතික ලක්ෂණයක් වෙනවා අසමාන්තර බල තුනේ ක්‍රියා රේඛා අනිවාර්යෙන්ම එකම ලක්ෂයක් හරහා යා යුතුයි. අසමාන්තර බල තුනක ක්‍රියාකාරීත්වය යටතේ සමතුලිතතාවයේ පවතිනවා නම් එකී බල තුනෙහි ක්‍රියා රේඛා එකම ලක්ෂයක් හරහා යා යුතුයමයි. ඉතා පැහැදිලි රූපේ ඔබට පේන්න තියෙනවා. දැන් මා ඒ ගුණාංගය විස්තර කරන්නම්. B කෙළවරදී ක්‍රියා කරන්නා වූ තන්තුවේ ආතතිය මේ රේඛාවෙන් ක්‍රියා රේඛාව දක්වලා තියෙනවා. W ගුරුත්ව කේන්ද්‍රය හරහා පහළට ඊතලයකින් දක්වලා තිබෙනවා. A කෙළවරේ P තිරස් බලය මේ තිත් රේඛාව ඔස්සේ ක්‍රියා කරනවා. එතකොට මේ බල තුනම ආතතිය, W සහ අමතර P බලය මෙන්න මේ O ලක්ෂයේදී එකිනෙකට මුණ ගැහෙනවා. එහෙනම් ඔබ පැහැදිලිව තේරුම් ගන්න ඕනේ මේ W ලකුණු කරද්දී W අනිවාර්යයෙන්ම ලකුණු වෙන්න ඕනේ O ලක්ෂය හරහා යන ආකාරයට. ඒ කියන්නේ දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රයේ පවතින්න ඕනේ O ලක්ෂයට සිරස්ව ඉහළින්. ගුරුත්ව කේන්ද්‍රයේ O ලක්ෂයට සිරස්ව ඉහළින් ලකුණු නොකළොත් අනිවාර්යයෙන්ම W ගේ ක්‍රියා රේඛාව O ලක්ෂයෙන් පිට තැනකින් ගමන් කරනවා. එතකොට අර බල සංකල්පය මා මුලින් කියු බල සංකල්පේ වරදිනවා. ඒක ලක්ෂ වීමේ ගුණාංගය. දැන් මේ රූපේ ඒක ලක්ෂව පවතින මේ W මෙතන හරහා යනවා. එතකොට
මෙතන තියෙනවා එහෙමනම් බල ත්‍රිකෝණයක්. අසමාන්තර බල තුනකින් සමතුලිතව පවතිනා වූ වස්තුව සඳහා බල ත්‍රිකෝණයක් තියෙනවා. සිරස් සමතුලිතතාවය මේ දණ්ඩේ සැලකුවොත් අපි පැහැදිලිව පේනවා P අමතර බලය තිරස් බලයක්. එහෙමනම් ඒක සිරස් සමතුලිතතා සමීකරණයට ඇතුළත් වෙන්නේ නැහැ. එතකොට සිරස් සමතුලිතතා සමීකරණයට ඇතුළත් වෙන්නේ W සිරස්වම ක්‍රියා කරනවා. W ගේ විභේදනය කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ සිරස් සමතුලිතතාවයට. T තිරස සමග θ කෝණයක් ආනත බැවින් එතකොට T cos θ කිව්වොත් තිරස් සංරචකය වෙනවා. අපිට අවශ්‍ය වන්නේ මෙතෙන්දි සිරස් නිසා T sin θ වශයෙන් සඳහන් කරන්න පුළුවන්. එහෙමනම් T sin θ ඉහළට තියෙනවා W පහළට තියෙනවා. සිරස් සමතුලිතතාව සැලකීමේදී අපිට ලියන්න පුළුවන් T sin θ සමානයි W හෝ එහෙම නැත්නම් T sin θ ඍණ W සමානයි බිඳුවයි. මේ තියෙන්නේ එම සමීකරණයයි. දැන් ඔබට තිරේ දිස් වෙනවා මේ සමීකරණය සඳහා ලකුණු 5ක් හිමි වී තිබෙනවා. ඊළඟට අපි බලමු මේ සමීකරණයෙන් W බෙදීම sin θ වශයෙන් T ගේ අගය ප්‍රකාශ කරන්න පුළුවන්. එතකොට sin θ මූල 5 බෙදීම 2ක් වෙනවා. sin θ 2 බෙදීම මූල 5ක් වෙනවා. හරයේ පවතින බැවින් මෙතනට මූල 5 බෙදීම 2ක් ලැබෙනවා. පැත්තකින් පැහැදිලිව ඒක සඳහන් කරලා තියෙනවා sin θ සමානයි 2 බෙදීම මූල 5 කියන කොටස. ලකුණු 5 බැගින් 2ක් හිමි වී තිබෙනවා T ගේ අගය ලබා ගැනීමට මේ ප්‍රකාශනයට. ඊළඟට අපිට පුළුවන් මම අර කලින් කියපු බල ත්‍රිකෝණය BMO ත්‍රිකෝණය සලකන්න පුළුවන්. බලමු අපි මොකද්ද BMO ත්‍රිකෝණය කියන්නේ කියලා. B දණ්ඩේ කෙලවරක්, M රූපයේ මෙතන තියෙන ලක්ෂය, O බල තුනේයි ඒක ලක්ෂ වෙන ස්ථානය නැත්නම් අපි ඔකට කියන බල තුනේයි සංගාමී ලක්ෂය. බල තුනේ ක්‍රියා රේඛාවන්ගේ සංගාමී ලක්ෂය මෙතන පවතිනවා. එතකොට මේ රේඛාවෙන් ආතතිය, තිරස් රේඛාවෙන් P බලය සහ සිරස් රේඛාවෙන් දණ්ඩේ බර සැලකීමේදී අපිට පුළුවන් මේ BMO කියන බල ත්‍රිකෝණය හඳුනා ගන්න. දැන් මේ බල ත්‍රිකෝණයේ පාදවල දිග ඊළඟට අපි හඳුනා ගත යුතුයි. මේ පාදයේ දිග MO කොටස දණ්ඩේ මෙතන දිග A දණ්ඩ තිරස සමග සාදන්නා වූ කෝණය ෆයි බෙදීම 4යි. එතකොට එහෙමනම් දණ්ඩෙන් අර්ධයක් මෙතන එන්නේ A cos ෆයි බෙදීම 4 හෝ sin ෆයි බෙදීම 4 ෆයි බෙදීම 4 දී sin cos දෙකෙන්ම ඔබ දන්නවා ලැබෙන්නේ එකම අගයක්. එහෙමනම් OM දුර A cos 45යි A බෙදීම මූල දෙකක් සහ BM දුර අපිට හඳුනා ගන්න පුළුවන් මේ මැද්දේ චිත්‍රයක මදකට අමතක කළොත් මේ ලොකු ත්‍රිකෝණය සලකන්න BMA මේ ලොකු ත්‍රිකෝණයේ කර්ණය වශයෙන් තිබෙනා වූ පාදය දණ්ඩ දිග 2යි A වෙනවා. තිරස සමග කෝණය 45ක් වෙනවා. එhmenan මේ ලම්බ උස 2යි A sin 45 හෝ cos 45 වශයෙන් සඳහන් කරන්න පුළුවන්. එhmenan BM 2යි A cos 45 කියන්නේ එක බෙදීම මූල 2යි. OM A cos 45යි කියන්නේ එක බෙදීම මූල 2යි. එතකොට මෙතනින් පාද දෙකෙහි දිග සඳහන් කළාට ලකුණු 5ක් හිමි වී තිබෙනවා. දැන් මෙන්න මේ ස්ථානවලදී සමහරක් වෙලාවට සමහර දරුවෝ මේ ලකුණු උපයා ගන්න නැතුව ගාන නිවැරදිව ඒත් හදනවා. ඒ මොකද මේ දුරවල් ගානේ සඳහන් කරන්නේ නැහැ සමහරක් වෙලාවට. ඒතර දුර සඳහන් කරන්නේ නැහැ ගානදී දුර ප්‍රයෝජනට අරගෙන ගාන හදලා තියෙනවා. ඒතර සමහරක් අවස්ථාවලදී ඒ ලකුණු ඔබට අහිමි වී යනවා. ඒ නිසා හඳුනා ගන්නා ජ්‍යාමිතික ලක්ෂණ ඉතා පැහැදිලිව සඳහන් කරන්න පුරුදු වෙන්න. ලකුණු ලැබුණත් නොලැබුණත් ගැටලුවට අවශ්‍ය නම් ඒවා සඳහන් කිරීම වඩාත් යෝග්‍ය වෙනවා. එතකොට එතනින් අපිට මේ කුඩා ත්‍රිකෝණය BMO ත්‍රිකෝණය සැලකුවාම tan θ සඳහන් කරන්න පුළුවන්. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ වශයෙන් tan θ ගේ අගය ලැබෙනවා. BM බෙදීම OM කියලා. BM අපිට ලැබුණා A බෙදීම මූල දෙකක් කියලා. OM ලැබුණා 2යි A බෙදීම මූල දෙකක් කියලා. එතකොට BM බෙදීම OM වලින් අපිට tan θ ගේ අගය ලැබෙනවා. සාධනය කරන්න තිබුණු 2. tan θ සමාන 2යි. A බෙදීම මූල දෙකක් සහ A බෙදීම මූල දෙකක් සුළු වී ඉවත් වෙනවා. tan θ සමානයි 2යි. ඒකට ලකුණු 5ක් හිමි වී තිබෙනවා. එතකොට දැන් මේ කොටසේදී ලකුණු
5යි 5යි 10යි 20යි 25ක ප්‍රමාණය මෙතනට ලැබිලා තියෙනවා. ඊළඟ ගැටලුව 2018 අපිට ලැබුණු ලකුණු 60ක කොටසක්. ඒ කියන්නේ B කොටසේ ලැබිච්ච ගැටලුවක් මේක. බලමු අපි මේ ගැටලුවේ තියෙන කාරණා මොනවද කියලා. බර W දිග 2යි ඒකාකාර දණ්ඩක්. එතකොට අපිට වැදගත් කාරණා තුනක් මෙතන කියවුණා. බර W දිග 2යි සහ ඒකාකාර කියන වචනය. AB දණ්ඩක A කෙළවර රළු තිරස් බිමක් මත තියෙනවා. B කෙළවර සුමට සිරස් බිත්තියකට එරෙහිව තබා තිබෙනවා. B කෙළවර රළු තිරස් පොළවක තිබෙනවා. A කෙළවර රළු තිරස් පොළවක තිබෙනවා. B කෙළවර සිරස් බිත්තියක තිබෙනවා සුමට සිරස් බිත්තියක්. එතකොට පොළව රළුයි කියලා සඳහන් වෙනවා. බිත්තිය සුමටයි කියලා සඳහන් වෙනවා. එතකොට ගැටලුව කියවද්දිම ඔබ හිතා ගන්න ඕනේ A කෙළවර රළු පොළවක් එහෙමනම් ඝර්ෂණ බලයක් ක්‍රියා කරනවා ඇති. B සුමට සිරස් බිත්තියක ස්පර්ශ වෙනවා. එහෙමනම් ඝර්ෂණ බලයක් නැහැ. පවතින්නේ අභිලම්භ ප්‍රතික්‍රියාව පමණයි. දණ්ඩ තිරස සමග තීටා කෝණයක් කාණතව තියෙනවා. tan තීටා 3 බෙදීම 4යි කියලා සපයලා තියෙනවා. එතකොට මෙන්න මෙතනදී tan තීටා 3 බෙදීම 4යි කියලා අපිට සපයලා තිබෙන නිසා ගැටලුවේදී අපිට sin තීටා හෝ cos තීටා අවශ්‍ය වුණොත් ওই දරුවෝ දන්නවා කුඩා පන්තිවලදී පයිතකර ස්ත්‍රිත්වයන් අපි මුලින්ම හඳුනා ගන්නවා. පයිතකර ස්ත්‍රිත්වයේ ප්‍රාථමිකම සරලම ආකාරය තමයි 3 4 5. හැබැයි එකපාරටම 3 4 5 කියලා වැරදියට ආදේශ කරන්න එපා. 5 දිගම පාදයේ කර්ණය විය යුතුයි. එහෙනම් tan θ සමානයි 3 බෙදීම 4 කියලා සපයලා තියෙන නිසා θ කෝණයට සම්මුඛ පාදය 3ක් වෙනවා. බද්ධ පාදය 4ක් වෙනවා. එතකොට මාර කලින් සඳහන් කළ පරිදි පයිතකර ස්ත්‍රිත්වයේ සරලතම ආකාරය 3 4 සහ 5 3 සම්මුඛ පාදයේ දිග 4 සම්මුඛ පාදයට පාවිච්චි කරන්න පුළුවන්. එහෙමනම් කර්ණය 5ක් වශයෙන් අපිට ලකුණු කරන්න පුළුවන්. එතකොට ගැටලුවේ sin θ සහ cos θ අවශ්‍ය නම් ලබා ගැනීම සඳහා ගැටලුවේ පැත්තකින්ම කුඩා ඍජුකෝණී ත්‍රිකෝණයක් ඇඳලා θ කෝණයක් ලකුණු කරලා සම්මුඛ පාදයට 3යි බද්ධ පාදයට 4යි එම නිසා කර්ණයට 5යි ලකුණු කිරීම අපිට ප්‍රයෝජනවත් වෙනවා. මම මෙතනදී පොඩි අමතර කාරණයක් ඒ කාරණේ සම්බන්ධයෙන්ම ඉස්මතු කරලා කියනවා. මොකද මේක ගොඩාක් වෙලාවට ළමයි වරද්දන තැනක්. මොකද්ද? tan θ අගය මෙහෙම දීලා තියෙනවා. මේක සිද්ධ වෙන්නේ සුද්ධ ගණිතයේදී. tan θ අගය දීලා සමහර විට කියනවා θ තියෙන්නේ යම්කිසි පරාසයක්. අපි හිතමු θ තියෙන්නේ 180යි 360යි අතර කිව්වා කියලා. එතකොට θ සුළු කෝණයක් නෙමෙයි. ඒ වෙලාවටත් දරුවෝ කලබලයට කරන වැරද්දක් තමයි මොකද්ද? tan θ 3 බෙදීම 4යි කියපු ගමන් ත්‍රිකෝණී ත්‍රිකෝණයක් අඳිනවා. සම්මුඛ පාදයට 3යි බද්ධ පාදයට 4යි ලකුණු කරලා කර්ණයට 5ක් දානවා. නමුත් ගැටලුවේ සඳහන් වෙනවා නම් θ සුළු කෝණයක් නොවන වෙනත් මහා කෝණයක් හෝ යම්කිසි පරාසයක් සඳහන් වෙනවා නම් උදාහරණයක් වශයෙන් θ 180යි 360යි අතර කිව්වොත් 180ට වැඩි 360ට අඩු කෝණයක් පවතින ත්‍රිකෝණී ත්‍රිකෝණයක් ඔබටවත් මටවත් අඳින්න පුළුවන්ද? බෑ. ඒ කියන්නේ අපි ලොකු වැරද්දක් කරනවා. ගාන හරියට පැහැදිලිව කියවන්න නැතුව දීලා තියෙන අගය පමණක් සලකලා ත්‍රිකෝණ ඇඳීමෙන්. ඒ නිසා විශේෂයෙන් මම මෙහිදී මතක් කරනවා සුද්ධ ගණිතයේදී පරිස්සම් වෙන්න tan θ 3 බෙදීම 4යි වගේ අගයක් දීලා තිබුණත් θ පරාසයක් සඳහන් වෙනවා නම් θ සුළු කෝණයක් නෙමෙයි නම් අපිට ඍජුකෝණී ත්‍රිකෝණයක් අඳින්න බෑ. θ සුළු කෝණයක් නෙමෙයි නම් අපිට එතනදී ඍජුකෝණී ත්‍රිකෝණයක් අඳින්න බෑ. භෞතික අවස්ථාවලදී ඔක ගැටලුවක් වෙන්නේ නැහැ. ගැටලුව වෙනවා නම් වෙන්නේ සුද්ධ ගණිතයේදී. හරි. එතකොට මා ඒ සඳහන් කළේ සුද්ධ ගණිතයේ ප්‍රශ්න පත්‍රයට වැදගත් වෙන අමතර කාරණයක්. මේ ගැටලුවේ ඉස්මතු වූ නිසා. ඊළඟට කියනවා දණ්ඩ මත වූ සීලක්ෂයකට බර W වෙච්ච අංශුවක් අමතරව ඈඳලා තියෙනවා, හයි කරලා තියෙනවා. අංශුව සහිත දණ්ඩ සමතුලිතතාවයේ පවතිනවා. දණ්ඩ හා බිම අතර ඝර්ෂණ සංගුණකයත් අපිට සපයලා තිබෙනවා. අපිට කියනවා x වල අගය අසමීකරණයකින් ඉදිරිපත් වෙනවා බව පෙන්වන්න කියලා. මේ විසඳුම සඳහා ඔබට ලකුණු 60ක් හිමි වී තිබෙනවා. බලමු අපි මේකේ විසඳුමට යන්නේ කොහොමද කියලා. මා මෙහිදී පළමුවෙන්ම ඉදිරිපත් කරලා තියෙන්නේ ගැටලුවේ සැපයූ දණ්ඩ අමතර භාරය
රළු තිරස් පොළව, සුමට සිරස් බිත්තිය, දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රය, A ලක්ෂය, B ලක්ෂය, දණ්ඩේ දිග ආදී කාරණා පමණයි. කිසිදු බල පිළිබඳ අපිට මෙතනදී අදහසක් ලැබිලා නැහැ. මේ තියෙන්නේ දණ්ඩත් බිත්තියත් පොළවත් පමණයි. ඊළඟට අපි බලමු මේකේ දැන් පියවරෙන් පියවර කොහොමද මේකේ ගැටලුවේ විසඳුමට ළඟා වෙන්නේ, පියවරෙන් පියවර කොහොමද මේකේ බල ලකුණු කරන්න කියලා. මුලින්ම ගුරුත්ව කේන්ද්‍රය හරහා සිරස්ව පහළට ක්‍රියා කරන්නා වූ දණ්ඩේ බර ඒකාකාර බැවින් මධ්‍ය ලක්ෂයේ තියෙනවා. ඊළඟට අමතරව යොදලා කියලා ගැටලුවේ සඳහන් වෙන W භාරය A කෙළවරේ සිට x දුරකින් පවතිනවා. දැන් ওই දරුවන්ට සමහරවිට ප්‍රශ්නයක් මතුවේ මේ x දුර ගුරුත්ව කේන්ද්‍රයට පහළින් ලකුණු කරනවද ඉහළින් ලකුණු කරනවද කියලා. ඒක ගැටලුවේ විශේෂ සඳහනක් කරන්නේ නැත්නම් කොතනින් ලකුණු කළත් ප්‍රශ්නයක් නැහැ. ගැටලුවේ විශේෂ සඳහනක් කරන්නේ නැත්නම් දිග ප්‍රමාණය පිළිබඳව ඔබ මේ x දුර කොතනින් ලකුණු කළත් ප්‍රශ්නයක් නැහැ. නමුත් විශේෂ ලක්ෂයක් වන ගුරුත්ව කේන්ද්‍රය මේකට පාවිච්චි කරන්න එපා. ඊට අමතරව වෙනත් තැනකින් ලකුණු කරනවා. රයිට්. ඊළඟට අපි ලකුණු කරනවා රළු පොළවක් බැවින් පොළවේදී ක්‍රියා කරන්නා වූ ඝර්ෂණ බලය. ඒක ස්පර්ශක පෘෂ්ඨය හරහා තිරස්ව ක්‍රියා කරනවා. ඊළඟට එම ලක්ෂයේදීම ක්‍රියා කරන්නා වූ අභිලම්බ ප්‍රතික්‍රියාව. දැන් එහෙමනම් පොළවේ ඒ ලක්ෂයේදී බල දෙක ලකුණු වෙලා ඉවරයි. ඝර්ෂණ බලය සහ අභිලම්බ ප්‍රතික්‍රියාව. ඊළඟට S බිත්තියේ අභිලම්බ ප්‍රතික්‍රියාව. සුමට බිත්තියක් බැවින් මා කලින් සඳහන් කළා සුමට බිත්තියක් බැවින් ක්‍රියාත්මක වන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව පමණයි. ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේවා හොඳින් ගැටලුව කියවද්දි මනසට දාගෙන තියෙන්න ඕනේ. මේ බල ටික ලකුණු කළා නම් ඔබට ලකුණු 10ක් හිමි වෙනවා. ඉතා පහසුවෙන් උපයා ගන්න පුළුවන් ලකුණු 10ක්. මොනවද බල ටික? ඝර්ෂණ බලය, අභිලම්බ ප්‍රතික්‍රියාව, ගැටලුවේ සැපයා ඇති අමතර භාරය, දණ්ඩේ බර සහ සුමට සිරස් බිත්තියෙන් එන්නා වූ අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒ ටිකට පමණක් ලකුණු 10ක් හිමි වී තිබෙනවා. ඊළඟට AB දණ්ඩේ සමතුලිතතාව සලකලා අපිට පුළුවන් ඒ ලක්ෂ්‍ය වටා ගූර්ණ ගන්න. එතකොට මේ රූපයේ වැදගත් ලක්ෂ්‍ය කිහිපයක් තියෙනවා. එකක් A ලක්ෂ්‍ය, අනිත් එක ගුරුත්ව කේන්ද්‍රය, අනිත් එක අමතර භාරය ක්‍රියා කරන්නා වූ ලක්ෂ්‍ය, අනිත් එක බිත්තියේ ස්පර්ශ ලක්ෂ්‍ය. එතකොට මා මෙතනදී දණ්ඩයේ සමතුලිතතාව සලකලා ගූර්ණ ගැනීමට A ලක්ෂ්‍යම යොදාගත්තේ ඇයිද කියලා අපි පොඩ්ඩක් බලමු. ඇයි කියලා ඒක හඳුනා ගමු. මොකද A කෙළවරේදී දණ්ඩට ක්‍රියා කරනවා බල දෙකක්. ඝර්ෂණ බලය සහ අභිලම්බ ප්‍රතික්‍රියාව. ගුරුත්ව කේන්ද්‍රයේ ක්‍රියා කරන්නේ එක බලයයි W. අමතර භාරයේ ක්‍රියා කරන්නා වූ ලක්ෂ්‍යය ක්‍රියා කරන්නේ එක බලයයි අමතර යෙදූ බලය. බිත්තියේ ස්පර්ශ ලක්ෂ්‍යයේදී ක්‍රියා කරන්නේ එක බලයයි බිත්තියෙන් එන අභිලම්බ ප්‍රතික්‍රියාව. එතකොට යම් ලක්ෂයකදී ගූර්ණ ගන්නවා නම් අපිට පුළුවන් ඒ ලක්ෂයේදී ක්‍රියා කරන්නා වූ බල ගූර්ණ සමීකරණයට ඇතුළත් වීමෙන් මඟ හරින්න. යම් ලක්ෂයකදී ගූර්ණ ගන්නවා නම් ඒ ලක්ෂ්‍ය හරහා ක්‍රියා කරන්නා වූ බල ගූර්ණ සමීකරණයට ඇතුළත් වෙන්නේ නැහැ. එතකොට මා මෙහිදී බිත්තියේ ස්පර්ශ ලක්ෂයෙන් ගූර්ණ ගත්තොත් S කියන අඥාත බලය මඟ හරින්න පුළුවන්. ගුරුත්ව කේන්ද්‍රය හරහා ගූර්ණ ගත්තොත් W මඟ හරින්න පුළුවන්. දන්න කෙනෙක්ව මඟ හරින්න ඕන නැහැ. W කියන්නේ අපි දන්න බලයක්. හෙවත් දත්තයක්. ඒ නිසා දත්ත සමීකරණයට ඇතුළත් වීමෙන් මඟ හරින්න කිසිදු අවශ්‍යතාවයක් අපිට නැහැ. එවනම් ගූර්ණ ගැනීමට කිසිසේත්ම සුදුසු ලක්ෂයක් නෙමෙයි, ප්‍රයෝජනවත් ලක්ෂයක් නෙමෙයි ගුරුත්ව කේන්ද්‍රයේ හෝ අමතර භාරයේ ක්‍රියා කරන ලක්ෂය. අඥාත බල ක්‍රියා කරන්නා වූ B හෝ A ලක්ෂ දෙකෙන් එකක් පමණයි ගූර්ණ ගැනීමට සුදුසු වන්නේ. එතනදිත් B ලක්ෂය වටා ගූර්ණ ගත්තොත් අපිට මඟ හරින්න පුළුවන් වෙන්නේ එක අඥාත බලයයි. මොකද්ද ඒ? බිත්තියෙන් එන්නා වූ අභිලම්බ ප්‍රතික්‍රියාව පමණයි. නමුත් පහළ කෙළවර පොළවේ ස්පර්ශ ලක්ෂයෙන් ගූර්ණ ගත්තොත් අපිට පුළුවන් අඥාත බල දෙකක්ම මඟ අරින්න. එතකොට දැන් ওই දරුවන්ට බොහොම පැහැදිලිව වෙනවා මෙතනින් ඒ ලක්ෂයෙන් ගූර්ණ ගත්තොත් අඥාත දෙකක් මඟ අරින්න පුළුවන්. එතකොට ඉතුරු වෙන්නේ එක අඥාතයයි. මොකද්ද ඒ? බිත්තියෙන් එන්නා වූ අභිලම්බ ප්‍රතික්‍රියාව පමණයි. එක අඥාතයයි නම් ඉතුරු වෙන්නේ ඒක කෙලින්ම අපි ඒවට කියනවා සරල සමීකරණයක්. එක් අඥාතයක් පමණක් ක්‍රියාත්මක වන්නා වූ සමීකරණයක්. සරල සමීකරණයක් කෙලින්ම උත්තරේ ගන්න පුළුවන්. එවනම් අපි
AB දණ්ඩට ඒ වටා ගූර්ණ ගැනීම සලකමු. ඒ වටා ගූර්ණ ගන්න ගියාම W දක්ෂිනාවර්තව කරකවනවා. අනෙක් බාහිර අමතර බලය W දක්ෂිනාවර්තයි. බිත්තියෙන් එන අභිලම්බ ප්‍රතික්‍රියාව වාමාවර්තයි. එතකොට මේ W ට ලම්බ දුර වෙනවා A cos θ. අමතර බාහිරයට ලම්බ දුර වෙනවා ක්‍රියා රේඛාවට A ලක්ෂයේ සිට x cos θ. මේ ටික A cos θ. මේ දුර x cos θ. B ගේ ක්‍රියා රේඛාව තිරස්ව යනවා ගූර්ණ ගන්නා ලක්ෂයේ සිට ලම්බ දුර වෙන්නේ මෙන්න මේ සිරස් උස. මේ සිරස් උස වෙනවා 2a sin θ. එවනම් අපි මේ ටික ගූර්ණ සමීකරණයට පැහැදිලිව ලියමු. මම මේ දක්වලා තියෙන්නේ S ගේ ක්‍රියා රේඛාවට ගූර්ණ ගන්නා ලක්ෂයේ සිට තියෙන ලම්බ දුර 2a sin θ. ඊළඟට W ට ලම්බ දුර a cos θ. අමතර භාරය W ට ලම්බ දුර x cos θ. ගූර්ණ සමීකරණය ලියවෙන්නේ කොහොමද? ඒ වටා ගූර්ණ ගැනීමේදී S ට ලම්බ දුර වෙනවා 2a cos 2a sin θ. W සමාන නිසා සමීකරණයේ අපි එකවරම ලියලා තියෙනවා බලය සමානයි දුරවල් දෙක විතරයි වෙනස් වෙන්නේ. එක් බලයක් W දුර a cos θ අනෙක් බලයක් W දුර x cos θ. එබැවින් W පොදු සාධකයේ වශයෙන් ඉවතට ගැනීමෙන් එක්වරම ලියන්න පුළුවන් W වරක් a cos θ ධන x cos θ කියලා. එතකොට සමීකරණය තවත් ටිකක් හෝ සරල වෙනවා. එවනම් මේ ගූර්ණ සමීකරණයට ලකුණු 15ක් හිමි වෙලා තියෙනවා. බල 3යි තියෙන්නේ 3න් 2ක් දත්ත එක් අඥාත බලයයි තියෙන්නේ. ලකුණු 15ක් අපිට බොහොම පහසුවෙන් උපයා ගන්න පුළුවන් මේ ගූර්ණ සමීකරණය. ඊළඟට sin θ මා ඔබට කලින් සඳහන් කළා tan θ 3 බෙදීම 4යි කියලා සපයලා තිබුණා අපිට මතකයි. tan θ 3 බෙදීම 4 නම් sin θ 3 බෙදීම 5යි සම්මුඛ පාදයේ බෙදීම කාරණය cos θ 4 බෙදීම 5යි බද්ධ පාදයේ බෙදීම කාරණය. එහෙනම් ගැටලුවේ සපයා තිබුණු tan θ උපයෝගී කර ගැනීමෙන් sin θ හා cos θ ගූර්ණ සමීකරණයට ඇතුළත් කළාම අපිට කෙලින්ම S කියන බිත්තියේ අභිලම්බ ප්‍රතික්‍රියාවේ අගය ලැබෙනවා. 2w a ධන x බෙදීම 3a. මා මීට කලින් පිළිතුරු කිසිවක සඳහන් නොකළ තවත් පොඩි අමතර කාරණයක් කියන්නම්. මේවා මේ ඉක්මනින් ගැටලු හදාගෙන යනකොට ඔබට පහසුවක් වෙනවා. මොකද්ද සමහර දරුවෝ මේ වගේ සමීකරණ ලියලා සුළු කරද්දී අපි හිතමු සමහර විට මොකක් හරි මේ සුළු කිරීමකදී අකුරක වැරද්දක් වෙලා ඉවත් කැපිලා යන වගේ දෙයක් වුණොත් පිළිතුර ලැබුණාට පස්සේ බලන්න පුරුදු වෙන්න ඒකක මේකේ. S කියන්නේ බලයක්. බලයක් නම් බලයේ ඒකක පැවතිය යුතුයි. W කියන්නේ බලයක්. බලයේ ඒකක තියෙනවා. දණ්ඩේ බර W බලයක්. A දුරක් x දුරක් අපි දන්නවා බොහොම ප්‍රාථමිකවම a සහ x වල සම්මත ඒකක වශයෙන් ගත්තොත් මීටර්, aත් මීටර්, xුත් මීටර්. හරයේ තියෙන 3යි a, aත් මීටර්. එතකොට මේ මීටර් කියන ඒකක කැපී ඉවත් වුනහම W වල ඒකක ඉතුරු වෙනවා. W බලයක් නිව්ටන් අපි හොයලා තියෙනෙත් බලයක්. එහෙනම් මේක ඒකක එහෙම නැත්නම් මාන හෝ විශ්ලේෂණය කියලා ලොකු දෙයක් ඔබ කරන්න අවශ්‍ය නැහැ. බැලු බැලමට පේනවා ඒකක වලින් S වල ඒකක වල වැරද්දක් නැහැ. පිළිතුර නිවැරදි කියලා නෙමෙයි මා සඳහන් කරන්නේ. ඒකක වලින් වැරද්දක් තිබුණොත් අපිට බොහොම පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් වෙනවා ඒකක පරීක්ෂා කිරීමෙන්. හරි. ඊළඟට එතනට ලකුණු 5ක් හිමි වී තිබෙනවා. සමීකරණයට 15යි පිළිතුර ලබා ගැනීමට 5යි. ඔබට එතකොට මෙතනදිත් පේනවා මේ ටික ඔක්කොම ලිව්වොත් අපිට හිමි වෙලා තියෙන ලකුණු 5යි. නමුත් එවැනි 3 ගුණයක භාරයක් සහිතව ලකුණු ලැබිලා තියෙනවා ගූර්ණ සමීකරණයට. මොකද මේකේ භෞතික සංකල්පය වෙන්නේ වඩා වැදගත් දේ ගූර්ණ සමීකරණය. ඊළඟට අපිට පුළුවන් දණ්ඩේ තිරස් සමතුලිතතාව සලකන්න. දණ්ඩේ තිරස් සමතුලිතතාව සලකුවාම බිත්තියෙන් එන්නා වූ අභිලම්බ ප්‍රතික්‍රියාව තිරස්ව ක්‍රියා කරනවා. පොළවේ ලක්ෂයේ ඝර්ෂණ බලය තිරස්ව ක්‍රියා කරනවා. වෙන කිසිදු තිරස් බලයක් මේ රූපයේ ඇතුළත් වෙන්නවත් නැහැ. එකම මෙතනින් ක්‍රියා කරන්නා වූ එකම අඥාත බලය F තිරස්ව, මෙතනින් ක්‍රියා කරන්නා වූ එකම අඥාත බලය S. එතකොට ඒ දෙක පමණයි ගූර්ණ සමීකරණයට ඇතුළත් සමතුලිතතා සමීකරණයට ඇතුළත් වෙන්නේ. S සමානයි F වෙනවා. S එක් දිශාවකට ක්‍රියා කරනවා, F ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරනවා. එහෙනම් සමතුලිතතාවය රැකෙන්න මේ දෙන්න සමාන විය යුතුමයි. එහෙනම් S සමානයි F වෙනවා. S වල උත්තරේ කලින් ලබාගත් එකම F වල අගය බවටත් පත් වෙනවා.
එතනට ලකුණු 5ක් හිමි වෙලා තිබෙනවා. එහෙනම් මේ S සමානයි F කියන අකුරු දෙක ලිව්වට තමයි ඒ ලකුණු 5 ලැබෙන්නේ. මොකද මේ පිළිතුර අපි කලින් ලබාගෙන තිබෙනවා. එතකොට ඊළඟට අපිට පුළුවන් මේ දණ්ඩේ සිරස් සමතුලිතතාව සලකන්න. සිරස් සමතුලිතතාව සලකුවාම බලමු මොනවද තියෙන බල. සිරස්ව පොළවේ ස්පර්ශ ලක්ෂයේදී සිරස්ව උඩු දිශාවට ක්‍රියා කරනවා පොළවේ අභිලම්බ ප්‍රතික්‍රියාව. ඊළඟට සිරස්ව පහළට ක්‍රියා කරනවා ගුරුත්ව කේන්ද්‍රය හරහා දණ්ඩේ බර සහ සිරස්ව පහළට ක්‍රියා කරනවා අමතර වේදූ භාරය. පොළවේ ස්පර්ශ ලක්ෂයෙන් සිරස්ව ඉහළට අභිලම්බ ප්‍රතික්‍රියාව අමතර භාරයන් දෙක පහළට. එනම් බොහෝම පොඩි සමීකරණයක් ලැබෙන්නේ මොකද්ද? R සමානයි W ධන W එකතුවට. R සමානයි 2W. ලකුණු 5ක් තියෙනවා. අකුරු 3යි. R සමානයි 2W. අකුරු 3යි ලකුණු 5ක් හිමි වී තිබෙනවා. සිරස් සමතුලිතතාව සැලකීමට. එතකොට ඊළඟට අපිට අසමීකරණයට එන්න පුළුවන් පද්ධතියේ සමතුලිතතාව රැක ගැනීම සඳහා ඝර්ෂණ බලයක් ක්‍රියා කරන ස්ථානයකදී F අඩුයි හෝ සමානයි μr විය යුතුයි. මා මේකේ මාපාංක ලකුණ යෙදීම පිළිබඳව ඔබට කලින් ගැටලුවකදී මේ පාඩමේම සඳහන් කළා. ඇයි අපි මාපාංක යොදන්නේ කියලා. ඒ නිසා මා මෙහිදී ඒක නැවතත් මතක් කරන්නේ නැහැ. එතනින් අපි අගයන් ටික ආදේශ කරලා බලමු මොකද්ද ලැබෙන පිළිතුර කියලා. F නැත්නම් S වලගේ අපිට ලැබුණා කලින් 3W A ධන X 2W A ධන X බෙදීම 3A කියලා. mu ගේ අගයේ ගැටලුවේ සපයලා තියෙනවා 5 බෙදීම 6යි කියලා. R අභිලම්බ ප්‍රතික්‍රියාව අපිට ලැබුණා සිරස් සමතුලිතතාව සමීකරණයෙන් R සමානයි 2W කියලා. ඒ අගයන් ටික මෙතනට ආදේශ කළාම අපිට ලැබෙනවා මේ ප්‍රකාශනයේ හෙවත් මේ අසමීකරණය. එතකොට ඒකට ලකුණු 5 බැගින් දෙකක් හිමි වී තිබෙනවා. මේ 5 දෙක හිමි වෙලා තියෙන්නේ සමතුලිතතා අසමීකරණය පැහැදිලිව සඳහන් කිරීමට සහ R F බලයන් දෙක ආදේශ කර පිළිතුර ලබා ගැනීමට. එතකොට මෙතනින් W ඉවත් වෙනවා අපිට ලැබෙනවා A ධන X කුඩයි හෝ සමානයි 5යි A බෙදීම 2යි. එතනින් X වලගේ 3යි A බෙදීම 2ක් වශයෙන් ලැබෙනවා. එතකොට මේ ලැබී තිබෙන්නේ ගැටලුවේ අපිට බව පෙන්වීම සඳහා දී තිබුණු අසමීකරණයයි. X අඩුයි හෝ සමානයි 3යි A බෙදීම 2. ඒකට අපිට ලකුණු 5ක් හිමි වී තිබෙනවා. අපිට දැන් පෙරට ගිහින් බැලුවොත් ලකුණු හිමි වූ ආකාරය මුලින්ම රූපයේ ලකුණු 10යි 15යි 25යි 35යි 40යි 50යි 55යි tan θ 3 බෙදීම 4 නිසා sin θ සහ cos θ ප්‍රකාශ කිරීමට ලකුණු 5ක් මා ඔබට මුලින්ම සඳහන් කළා. ඒවා අවශ්‍ය නම් ලියන්න කියලා. අවසාන ලකුණු 5ක් ඒකට හිමි වී තිබෙනවා. දැන් ගැටලුවට තියෙන ලකුණු 60 ඔන්න ඔය ආකාරයෙන් තමයි ලැබී තිබෙන්නේ. හොඳයි දරුවනි, අපි එහෙනම් මේ සාකච්ඡා කරන්නට යෙදුනේ මේ පාඩමේ මුල්ම පාඩම් කීපයේදී අපි හඳුනාගත්තා වූ සංදි වර්ග, සුචල සංදිය, සංදියක බල ලකුණු කිරීම කියනා වූ මේ කාරණා නැත්නම් මේ භෞතික ලක්ෂණ, භෞතික ගුණාංග පරිහරණය කරමින් විභාග ගැටලුවකට අපි මුහුණ දෙන්නේ කොහොමද? විභාග ගැටලුවක් සාකච්ඡා කරලා නිවැරදිව ඒක විසඳාගන්නේ කොහොමද? ලකුණු උපයාගන්නේ කොහොමද කියන එකයි. මා ඉදිරි පාඩමකදී තවත් මෙවැනිම විභාග ගැටලු කීපයක්ම සාකච්ඡා කිරීමට ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් නැවත ඉදිරි පාඩමකදී අපි මේ තවත් විභාග ගැටලු කීපයකින් ඔබ හා සමග මුණ ගැහෙන තුරු ඉදිරි පාඩමකින් හමු වෙන තුරු ඔබට ආයුබෝවන්.